වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා මීට වසර 33කට ඉහතදී අගෝස්තු මාස 18 වන දින පරලොව සැපත් වන්නට වූ ජේ.එම්. හේරත් ජයසිංහ තම සීයාට පිම්පිනිස ඔස්ට්‍රේලියාවේ පදිංචිව ඉගෙනුම ලබන සිත්මි එනාරා ජයසිංහ මිනිබිරිය සහ දන්තිල ජයසිංහ මුණුබුරා විසින් තම පියාගේ අනුග්‍රහය ඇතිව මෙම සද්ධර්ම දේශනය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පින් බලයෙන් ජේ.එම්. හේරත් ජයසිංහ මහතා පින් ලබා ගැනීමට හැකි ස්ථානයක සිටී නම් මේ පින් අනුමෝදන් කරගනිත්වා. එසේම සුජීවත්ව සිටින පී.ඒ. ලීලාවතී කිරියම්මාගේ 2021 වර්ෂයේ ජූලි මාස 16 වන දිනට යෙදී තිබූ 80 වන ජන්මදිනයට සමගාමීව පොතුවිල් සෙංගමුව ප්‍රදේශයේ පදිංචි පූසාරි ශම්මුගම් යන අය සඳහා නව නිවසක් සාදා දීමේ කටයුතු සඳහා මූල්‍ය අනුග්‍රහය දැක් වූ දායකත්වයේ දරූ අයගේ පියාණන්ටත් එම කාර්ය සඳහා ශ්‍රම දායකත්වය ලබා දුන් 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේහි සෙංගමුව පොතුවිල් යුද හමුදා කඳවුරෙහි වැඩ බලන අනදින නිලධාරී දිලුම් විජේතිලක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත් ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටත් එම පරිත්‍යාගය ලබන ශම්මුග මහතා සහ එම මහත්මියත් පී.ඒ. ලීලාවතී දායකත්වයේ දරූ අයගේ කිරියම්මාටත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබී උතුම් සද්ධර්මය අවබෝධ වීම පිණිස මෙම සද්ධර්ම දේශනාව හේතු වාසනා වේවා. එසේම වර්තමාන සමාජයට උතුම් සද්ධර්මය අවබෝධ කර දීමට කටයුතු කරන ගෞරවනීය දේශකයාණන් වහන්සේටද නිදුක් නිරෝගීව මෙම දේශනාවන් තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාව උදා වේවායි ප්‍රාර්ථනා කරන අතර එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමස්ස කායස්සටිත්‍ය ආයාපනාය විහිංසූ පරත්‍යා බ්‍රහ්මචර්යානුග්ගාය ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනම් න උප්පාදිස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජතාච ෆාසු විහාරෝචාති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණාබිලාසී සදහැබර පින්නතුනේ දුර්ලභ ගණේ නැත්නම් බලාපොරොත්තු නොවන ගණේ මාතෘකාවක් මට බාර දීලා තියෙනවා. මාතෘකාව ප්‍රත්‍යවේක්ෂාව. සමාජයේ හිතන්නේ නැති, සමාජයට වැටහීමක් නැති මාතෘකාවක්. මේ සම්බන්ධයෙන් තථාගත බුදු පියාණන් වහන්සේ භික්ෂුවට අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් මතක් කරලා ඒවා ගන්න මොකටද කියලා අධ්‍යාත්මික අර්ථයෙන් සැබෑ අර්ථයෙන් පැහැදිලි කරනු ලබනවා. ඒ ජීවිතේ සරල බව පිණිස සහ බ්‍රහ්මචාරියට හිතසුව පිණිස. නමුත් සමාජයේ දේවල් වෙනත් පැත්තකට හරවන තියෙනවා. එතකොට ඒවා රාග දේශ මොහ උත්පාදනය පිණිස වෙනවා. තරගකාරීත්වය පිණිස වෙනවා. ඒකට සමාජයේ තහනමක් නැහැ. නමුත් ඔබත් පැවිදි හෝ ගිහිව නැත්නම් ගිහිව පැවිදිව මේ නිවන් මඟ හොයන කෙනෙක් නම් ඔබට මේ කියන කාරණාවල තේරුම් ගැනීම සරල බව පිණිස හේතු වෙනවා. ඒ වගේම වෙනවත් තව කාරණයක් පැහැදිලි කරමින් අභින්න පච්චවෙක්කිතබ්බ නැත්තම් නිතර සිහි කටයුතු කියලා ප්‍රමාදේ වළක්වා ගන්න අදාළ ඉලක්කකාරයට යන්නට වීරිය කරවන්නා වූ තව කරුණු 10කුත් තිබෙනවා. එතකොට අභින්නම් පච්චවෙක්කිතබ්බං කියන වචනේ පෙන්නන නිරන්තරයෙන් සිහි කටයුතුයි කියලා. නමුත් ඒක පබ්බජිතේන කියලා ගන්න ඕන නෑ. පබ්බජිතේනවා ගහට්ටේනවා ඉත්‍යාවා පුරිසේනවා.
එහෙමයි ඔබ බලාපොරොත්තු වෙනවා නම් මේකේ උකහාගත යුතු අර්ථය. ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ගිහියෙක් හෝ පැවිද්දෙක් විසින් බුදුවරු එලි කරන්නා වූ මේ ක්‍රියාකාරකම් වල අපි නොදකින ගැඹුරු අර්ථය. සැබවින්ම ඒවැ බලාපොරොත්තුව පරමාර්ථය මොකක්ද කියලා තමයි මේකෙන් කියන්නේ. නමුත් ඔබට මේ කරුණු පැහැදිලි කරනකොට තේරේවි ගිහි සමාජයත් සමහරට අල්ප වශයෙන් පැවිදි සමාජයේ අල්ප වශයෙන් ගිහි සමාජයේ බහුතර වශයෙන් ස්වකීය විහරණයන්හිදී වාසයන්හිදී මේ ඉලක්ක වලින් බැහැර වෙලා ඉන්නවායි කියලා. ඒ ඉලක්ක වලින් බැහැර වෙනවා කියන එකේ තේරුමම රාග දේශ මොහයන් වැඩෙනවා නිවීමෙන් ඈතට යනවායි කියන එක. නිවීමට සමීප වෙන්න ඕනේ නම් අර භික්ෂුන් වහන්සේලා සඳහා තිබෙනවා දූතාංග 13ක් කියලා. දූතාංග අනුගමන කළාට නිවන් ලැබෙන්නේ නැහැ. ධර්මය අනුගමනය කරන්න ඕන. නමුත් දූතාංග අනුගමනය කිරීම එකට පහසුවක්. එවෙන් අර අල්පේච්ඡ බව, සරල බවට කෙනෙක් පමුණුවු ලබනවා. ඒ කියන්නේ අනවශ්‍ය අංගයන් බැහැර කරනු ලබනවා. අපි හිතමුකෝ කන්දක් නගින්න තියෙනවායි කියලා. තොප්පියයි පාවහනොයි කුඩායි තව කරේල්ලක් ගත්ත බෑගුයි තව සාක්කුවලා එක එක දේවලුයි දාගෙන යන්න ගියාම මේ කිලෝ ගානක් කන්ද උඩට ගෙනියන්න ඕන. ඒක අනවශ්‍ය බරක් නේ. එතකොට වෙහෙස වැඩි. නමුත් අත්‍යවශ්‍ය ටික තෝරගන්න පුළුවන් නම් එතකොට බර වෙනුවට සැහැල්ලුව ඇති වෙනවා. ඒ කන්ද නැගීමේ පහසුවට අර අනවශ්‍ය දේවල් පැත්තකින් තියලා අවශ්‍ය දේ පමණක් තෝරාගත්තාම ලේසියි. අන්න වගේ මේ බ්‍රහ්මචර්ය අනුග්‍රහය කියන වශයෙන් පෙන්වන්නේ මෙන්න මේ වැඩේ තමයි ජීවිතෙන් කරන්න ඕන. මේකට අත්‍යවශ්‍ය මොනවද කියන කාරණාව තමයි මේක පැහැදිලි කරන්නේ. ඔබටත් මටත් අදාළ මූලික කාරණාවලට අපි කියනවා ඇඳුම් පැළඳුම්, ආහාර, නිවාස, බෙහෙත්. මේවා ගන්නෙ මොකටද කියන එක තමයි අපි තේරුම් ගන්න ඕන. ඒක මම පැහැදිලි කරද්දී ඔබට තේරෙවි ඔබ අර විලාසිතා පස්සේ යන්න ගියොත් හරි තව මොනවා හරි පස්සේ යන්න ගියොත් මේ කියන මග වෙනුවට ඔබ ලෞකික මාර්ගයේ තෝරාගත් අය බවට පත් වෙලා ඉන්නවා. ඒ පිළිබඳවට විවේචනයකුත් නැහැ, දොස්පස් කීමකුත් නැහැ. නමුත් මේකේ පවතිනවා කල්පනා කරලා බැලුවොත් එහෙම අපි මොකටද මේවා කරන්නේ කියන එක පිළිබඳව තේරුම් ගන්න. මොකටද අපි ඇඳුම් අඳින්නේ? ඔබේ සමාජය අරන් බලන්න. එතකොට ඇඳුම් විලාසිතා තියෙනවා. එතකොට ඒ වගේ වසරෙන් වසර මොස්තර මාරු වෙනවා. ඒ වගේම පරණ වෙනකොට අලුත් ඒවා මොස්තර වෙනම එනවා. ඒ වගේම විලාසිතා ප්‍රදර්ශන තියෙනවා. එතකොට දැන් මනාලියන් හැඩ ගැන්වීම හරි තව රූප රාජිනියන් හැඩ ගැන්වීම ගත්තාම එතකොට ඇඳුම මේ පුද්ගලයා තව ටිකක් හැඩ වැඩ ගන්නනවා. ඒක සාමාන්‍ය සමාජයේ තියෙන දෙයක්. ඒ වගේම ඒ තැනට ගැලපෙන අවමගුලට, මංගල උත්සවයට, රාත්‍රී සමාධි සාදයට, සෝකී අවස්ථාවකට, සැහැල්ලුවට, නිදි ඇඳට එහෙම මේ සමාජයේ විවිධ ඇඳුම් ක්‍රම තිබෙනවා. භික්ෂුන් වහන්සේට ගත්තාම තෙචීවරික අංගය කියලා එකක් තියෙනවා. දෙපට සිවුර, තනිපට සිවුර සමග අඳලේ. කොහෙ ගියත් ඒ ටිකමයි. අපි මේ අඳින සිවුරු අපිට එකක් තිබුණත් එකයි 10ක් තිබුණත් කවුරුත් දන්නේ නැහැ. මොකද ඒ විදිහටමයි පේන්නේ ඒක. අලුත් පරණ පේන්නෙත් නැහැ. සමහර විට හොඳ පිට කන පිට ඇඳ උනත් පේන්නෙත් නැහැ. අපටත් බැරි වෙලා එහෙම වෙනවා වෙලාවකට හදිස්සියට. එතකොට අර විවිධත්වය කියන කාරණාව නැතුවට ඇඳුමෙන් කෙරෙන දේ කෙරෙනවා. අන ඇඳුමෙන් කෙරෙන දේ පිළිබඳව අවධානය යොමු කිරීමක් තමයි මේ ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ. පාලියෙන් ඕනනම් ඔබ ඒක අහලා ඇති පටිසංකායෝනිසෝ චීවරං පටිසේවාමි. චීවරං කියන තැනට ඔබ වස්ත්‍ර කියලා ගන්න. සිවුරු කියන්නේ අපට විතරක් නේ. කුමක් සඳහාද? සීතස්ස පටිඝාතාය, උන්නස්ස පටිඝාතාය, දංශමකස වාතා, තපසිරින් සප සම්පස්සනම් පටිඝාතාය, යාවදේව හිරිකෝපීන පටිච්චාදනත්තං. ඔන්න සිංහලෙන් තේරුම් ගන්න ඕන කාරණාව. මොකටද ඇඳුම් අඳින්නේ? අන්නේ පරමාර්ථයෙන් බැහැර වුණාම එතකොට ඒක පෘථග්ජන භාවයට ආйти වෙනවා. එහෙම නැත්නම් ගිහි බවට ආйти වෙනවා. එහෙම නැත්නම් ශාසන බඹචාරට බාධාවක් වෙනවා.
ඔය යෝනිසෝ කියන වචනෙන් පෙන්වන්නේ නුවණින් පරීක්ෂා කර කියන එක. එතකොට මොකටද මේවා අඳින්නේ? සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය සීතලෙන් ආරක්ෂා වෙන්න. උණුසුම් ඇති වෙලාවට උණුසුමෙන් ආරක්ෂා වෙන්න. දංශ මකස වාතා. එහෙම නැත්නම් අපි කියනවා තප. ඒ කියන්නේ මැසි මදුරුවන්ගෙන් සුළඟින් අවුවෙන් ඒ වගේම සර්පයින්ගෙන් සප සම්පස්සන ආරක්ෂා වීම බලන්න. ඒ වගේම ඉන්දියාවේ නම් එතන තියෙනවා තවත් වචනයක් මේ ඍතු විපර්යාසයක් තියෙනවා. එතකොට ඒ වෙනස නිසා ඇතිවෙන්නා වූ උණුසුම පාලනය කරන්න පාවිච්චි කරනවා කියලා තියෙනවා. මෙකී උවදුරු පැමිණෙන විට එයින් වළක්වා ගැනීම සඳහාත් තව එකක් තියෙනවා. යාවදේව හිරිකෝවින පටිච්චාදනත්තං. ඒ කාලේ නම් ගල්ගහවල වාසය කරද්දී කොලාත්තක් ඇඳගෙන හිටියා. කාන්තාපක්ෂේ මං හිතන්නේ ඉනෙන් ඉහළ කොටස නැත්තම් ඔරහිස කොටස විවෘතව තියන් හිටියා. නමුත් ඒක දියුණු වේගන යනකොට අද ලෝකේ පුරා පිළිගත් එක තමයි ශරීරයේ ආවරණය යුතු දැන් ආවරණය වෙලා තියෙන්න ඕන. හිරිකෝපීන කියන්නේ නිකම් දකින්ට පෙන්නන්ට අනිත් අය දකින්නවට ලැජ්ජා වෙනවා කියන එක. එතකොට වැහෙන්න ඕන. අන්න දැන් කල්පනා කරලා බලන්න ලෝකයා ඇඳුම පාවිච්චි කරන්නේ ඒකටද? මම මේකට පොඩි කතාවකුත් කියන්නම්. ඔය සතියන්ත පුවත්පතක මම දකිනවා මේ හැමදාම මුල් පිටුවේ පින්තොරයක් දානවා. එතකොට ඒකට දානවා ඇඳුම් නිර්මාණය කියලාත් දානවා. විලාසිතාවක් පෙන්වන්න එකනේ කරන්නේ. මම දවසක් ඔගේ පින්තූරයක් දැක්ක වාඩි වෙලා ඉන්න එකක් අරන් තියෙනවා. ඒකට ඇඳුම් නිර්මාණය කියලා තමයි දාලා තිබුණේ. හැබැයි මට තේරුණේ ඒක ඇඳුම් ඉවත් කිරීම කියලා. ගැළපෙන මාතෘකාව. ඒ කියන්නේ නිර්වත ප්‍රදර්ශනය කරන්නත් ඇඳුම් අද ඉදිරිපත් කරනවා. ඒ නිසා ඒක ඇඳුමෙන් කෙරෙන දේ පිළිබඳව ඔබට තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි මේකෙන් කියවෙන්නේ. ඒක විලාසිතා ප්‍රදර්ශනයක් හෝ ඇඳුම් තියෙන බව පෙන්වන්න ඇඳීමක් හෝ නෙවෙයි. අර කිව්ව අව්වේ වැස්සේ පින්නේ සර්පයින්ගේ සුළඟේ උදුරු එහෙම නැත්නම් පිරිසක් වශයෙන් එකට ඉන්නකොට අනිත් අය පිළිගත් ආකාරයට සංවර ආකාරය ඇඳුමක්. ඒක තේරුම් ගත්ත පුද්ගලයෙකුට මං හිතන්නේ ලෝකේ පවතින ඇඳුම් විලාසිතා සඳහා වේදම් කරන්න තියෙන මුදල් වල අවශ්‍යතාවය පාලනය වෙනවා. ආයකයි මිනිසෙක් කෙනෙක් සරල කරන එක මේකෙන් කරන්නේ. දැන් අපි දකිනවනේ ඔය අලුත් අවුරුදු සමය වගේ වෙනකොට අපේ රටේ අයට මොනතරම් ඇඳුම් පිස්සුවක් තියෙනවද කියලා. ඒ අලුත් අවුරුදු සමය අවසන් වෙනකොට කිට්ටු වෙනකොට කඩමල්ලක්වත් ඉතුරු වෙන්නේ නැහැ. කඩවල වල මහ පාරේ. මොකද සේරම අරන් යනවා ගෙවල් වලට. තෝර අරන් ගිහින් නරක මේකත් හොඳ එක වලට අරන් යනවා. හරියට ජීවිතේටම ඇඳුම් ඇඳේ නැහැ වාගේ. මේ හැමදාමත් ඇඳුම් අඳිනවා. ඉතින් අන්න ඒක තේරුම් ගන්න පුළුවන් නම් මේක අඳින්නේ අනුණ්ඩ පේන්න නෙවෙයි. ඇඳුම් තියෙන බව පෙන්වන්න නෙවෙයි. මෙන්න මේ අවශ්‍යතාවයක සරල අවශ්‍යතාවයක් තියෙනවා. ඒකට එහෙනම් අධික මිල ගණන් වෙනුවට මිල පහසු. ඒ වගේම තවත් මම දකිනවා කාරණයක්. ඔය ಭಾರತೀಯ සමාජයේ ඍතු විපර්යාසය තුළ සීතල දැඩියෙන් දැනෙනවා. උණුසුම වැඩියෙන් දැනෙනවා. අඳුන් ඇඳගෙන ඉන්න බැරි උණුසුමක් තියෙනවා. ඒ කියන්නේ කලාපීය අපි ඉන්න කලාපය ගැන සලකා බලා අපට ගැළපෙන වර්ණයක් සහ ඇඳුමක් තියෙනවා. ආලෝකය කියනවා මට උරා ගන්නවායි කියනවා. එතකොට රත් වෙනවායි කියලා කියන්නේ.
ඒවා ඒ කාලේ හොයාගෙන තිබෙන නැත අදට ගැලපෙනවා. වඩාත් වර්ණ ඇඳුම් ආලෝකේ උරා ගන්නකොට කය රත් වෙනවා. සුදු ඇඳුම උරා ගන්නේ නැහැ. ඒ වගේම කපු ඇඳුම රත් වෙනවා. අඩුයි අනිත් රත් වෙනවා. අන්න එහෙම ස්වාභාවික ලක්ෂණයක් තියෙනවා නම් ශරීරයක ඇඳුමෙන් නෙමෙයි ස්වාභාවික හිතේ තියෙන ලක්ෂණයක් නේ කය පිහිටන්නේ. පිනට ලැබුණ කයේ ලක්ෂ හැඩ වැඩ එනවා ඇත්තටම. ඉතින් ඒක අර මමත්වයේ මූලිකට ගත්ත ප්‍රදර්ශන කාමයක් තමයි අර මොස්තර ඔස්සේ අනේක ඒක ඉතින් පෘථග්ජන භාවය වැඩක් අපිට ඒක විවේචනය කරන්න ඕනකමකුත් නැහැ වැරදි කියන්න ඕනකමකුත් නැහැ. නමුත් මේ ධර්මස්සවණේ කරන අය නිවන් මඟ හොයාගෙන යනවා නම් තමන් ඉන්න පරිසරය තුළ ඇඳුම කුමටද යන්න? අන්න ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ නුවණින් තේරුම් ගැනීම. මතක තියාගන්න. එතකොට අපි කතා කළේ ආහාර සම්බන්ධයෙන්. මේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන්. තව ඊළඟට ආහාර. පිණ්ඩපාතම් පටිසේවාමි පිණ්ඩපාතම් කියන එකට ගන්නකො දෙවේල හෝ තුන් වේල ආහාර කියලා. පිණ්ඩපාත කියලා කියන්නේ පිඬු පිඬ සංසිඟා ගැනීමෙන් ලබාගත් කෙනෙක් ඒ කාලේ ඒකනේ. කරදරයක් නොවෙන්ද පින පින ලබාගෙන Tamanට ඇති පමණ එකතු කර ගැනීම පාත්‍රයට. ඒකෙන් ගන්න ආහාරයනේ. කුමක් සඳහාද? නේව දවායන මාදායන මණ්ඩනායන විභූෂනාය යාවදේව ඉමස්ස කායස තිතියා යාපනාය විසුම් ප්‍රතියා බ්‍රහ්මචර්ය අනුග්‍රහය ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනම් උප්පාදිස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පාසු විහාරාති. ඔන්න ආහාරයෙන් කරන දේ. නමුත් මෙතන නෙමෙයි සමාජයේ ඉන්නේ. ඔබ කියන්නේ ගුණට කෑවා කියලාද රහට කෑවා කියලාද? ගෙදර ආහාර අරගෙනමින් ඉඳලා මගුල් ගෙදර ගිහින් අද නම් රහට කෑවා කියලා නරුණාම ගුණට කෑවා කියන්නේ නෑ නේද? අන්න ආහාර ඉලක්කය ඔබ වෙන පැත්තකට ගෙනිහින්. රස ප්‍රතික්ෂේප කරනවා හෝ රස වළක්වනවා නෙවෙයි. අතකලමතාන යෝගින් නම් රස දැනනවට ආහාර ටිකට වතුර වක් කරලා කෑවයි කියලාත් මං අහලා තියෙනවා. රසකාමයෙන් අත මිදෙන්න නෑ. රස අවශ්‍යයි. රසනහර පිනායාමේදී කේට ග්‍රන්ථි ක්‍රියාත්මක වෙලා ආහාර ජීර්ණ පහසුට අවශ්‍ය එන්සයිම්යන් නිපදවලා දෙනවා නිකුත් කරනවා. රස අවශ්‍යයි. නමුත් ශරීරය පවත්වන්නේ රසයෙන් නෙමෙයි. ගුණෙන්. ඉතින් ආහාරයේ පත්‍යාපත්‍ය ගුණ බලන්න ඕන. ගුණයකේ මොන රසෙ වුණත් කමක් නැහැ. නමුත් රස බලන්න ගියොත් වෙන දේ එතකොට ඔහු ආහාරයේ උදරයේ අවශ්‍යතාවය දන්නේ නැහැ. නැවත නැවතත් දිවේ ගා ගන්නව රස දැනෙන්නේ කනට හරි උදරයට හරි අතට හරි නෙමෙයි දිවේ යම් තැනකට විතරනේ. එහෙනම් ඒ මොහොතේ ගෑවිච්ච ටික විතරයි රස තියෙන්නේ. ඌරෙන් ගිලුනහම ආයෙත් නැහැ. රස විඳින්න නම් තව සැරයක් දිවේ ගාවන්න ඕන. මෙහෙම රස විඳින්න ගිල්ලහම උදරයට වැඩි ප්‍රමාණයක් ගිල්ලෙව්වොත් එහෙම ඊට පස්සේ ඒක ගුණ වශයෙන් ගත් කල ශරීරයට අවශෝෂණය කර ගැනීමේදී මේ ශරීරයට පුරුෂයින්ට වෙනම හැඩයක් ස්ත්‍රීන්ට වෙනම හැඩයක් දීලා තියෙනවා. ඒ හැඩයේදී හැඩ වැඩ වෙන්න ඕන ස්වභාවයක් තියෙනවා. විශාල විය යුතු තැන්, කුඩා විය යුතු තැන් ආදී වශයෙන් තියෙනවා. නමුත් මේ රස බලන්න ගියාම වැඩිපුර එකතු වෙන්නා වූ මේ දේ නිසා තරබාරු නොවිය යුතු තැන් තරබාරු වෙලා කොටයක් බවට පත් වෙලා පසු කාලීනව බෝනවන රෝග කියලා කතා කරන්නා වූ දියවැඩියාව, රුධිර පීඩනය, කොලෙස්ටරෝල් ඒ ආහාරයේ අවශ්‍යතාවයේ තේරුම් ගත්තේ නැතුව Tamanගේ මහන්සියට වෙහෙසෙන තරමට පමන දැන කියලා වචනයක් කතා කරනවා. ඒක එහෙම නැතුව ගත්තාම. එතකොට එහෙනම් වර්තමාන සමාජයේ ආහාරයේ ගුණය බලන්නේ නැහැ. නමුත් ඔය දේශීයත්වයේ තුල සකස් කරගන්නා වූ ආහාරවල තුලිත බවක්. එළවලු, පළතුරු, ආහාර, පලා ආදී සියලු දේවල් ඇතුළත් කරගෙන අවශ්‍ය පදාර්ථයන් ශරීරයට අවශෝෂණය කරගන්නට. රස බැහැර කලේ නැහැ. රස දැනෙන්න ඕන නැහැ. මොකද ඒක නමුත් රස කාමය කියන්නේ එතකොට රසයට මුල් වෙලා ආහාර ගන්නවා ගත්තාම එතකොට ගුණය පැත්තකින් දානවා. අන්න අද මේ චින්තනය වෙනස් වෙන්න වෙනවා. ආහාරයේ අවශ්‍යතාවය රස නෙමෙයි. තමන්ගේ වෙහෙස මාංශයට අදාළ කැලරි කාලයේ ආගේ ගුණය විටමින් හරි පදාර්ථ හරි ඒවා තමයි ගුණයයි ගන්න ඕන. ආහාරයේ ගුණය.
නමුත් මගේ කනට මහලා තියෙනවා අද නම් රහට කෑවා කියලා කියන අය. එතකොට එහෙනම් ඔහුගේ චින්තනය ආහාරයේ අවශ්‍යතාවයෙන් එහා පැත්තට ගිහින්. මොකක්ද ඒක කියන්නේ අපි බලමු මේක කියලා තියෙන කාරණාව මම අර කිව්ව පාලි වාක්‍යයෙන් ටිකක් හොයාගන්න ඕනනේ. නුවණින් පරීක්ෂා කොට බලා. ඒ ආහාරයේ ප්‍රයෝජනේ වෙන්කොට සැලකිනවා. මම ඒ වෙන්කොට සැලකන තමයි පෙන්වන්නේ. ගුණෙන් රසය නෙමෙයි ගුණයයි වැදගත් වෙන්නේ කියලා. දැන් දරුවෝ එහෙම නැත්නම් තරුණයෝ මේ ආහාර අරගෙන එල්ලේ ක්‍රිකට් චක්ගුඩු ක්‍රීඩා කරනවා. ඒක තරුවන්ට තහනමක් නැහැනේ. භික්ෂුවට නම් නේව දවාය. ක්‍රීඩා කිරීම සඳහා නොවේ. මතක තියාගන්න ඒක. ඒ වගේම මදය තාරුණ්‍ය ඉලම්දාරිකම එහෙම කියලා කතා කරන්නේ. නිකන් ඔය වර්තමානයේ තිබෙන්නේ මේ ජිම් වලට ගිහින් යම් තැන් ව්‍යායාම කරලා විශාල කරගන්න දේවල්. පපුව, කෙන්ඩ, අත්වල එහෙම ප්‍රමාණයට වඩා හැඩ වැඩ. අන්න මදේ. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ එහෙම ශරීරයේ තැන් විශාල කරගන්න නෙවෙයි මේක මේ. මේ පිරිස නෙවෙයි. ආහාරය අර අවශ්‍යතාවයේ දෛනික අවශ්‍ය කැලරික අගයක් තියෙනවා ශරීරයට උස මහතට අනුව. ඒ ප්‍රමාණයක් වේලක් හෝ දෙවේලක් හෝ තුන් වේලක් හෝ රෝගීන්ට නම් ටික ටික වේල් 6ක් හෝ වේල් 6ක් කිලෝ එක නෙමෙයි ග්‍රෑම් 500 නෙමෙයි සමහර ග්‍රෑම් 50 වෙන්න ඇති 6. එතකොට ග්‍රෑම් 300යි. අවශ්‍යතාවය 300 නම් දවසට 300ක්. මේ රටාව පිළිබඳ අධ්‍යයනයක් සමාජයට නැහැ. ඒ නිසා මම මෙහෙමත් කියන්නම්. සමහර විට ඔය ක්‍රීඩා මට්ටමින් හරි ගායක මට්ටමින් හරි නළුලි මට්ටමින් හරි වෘත්තීය මට්ටමින් හරි ඊතරම් පහසුවක් නැති දිනදා ජීවත් වෙන රටාවක ජීවත් වෙනවා කෙනෙක්. එතකොට මූල්‍ය තත්ත්වයන් හොඳ නැහැ. නමුත් මූල්‍ය තත්ත්වයන් ලැබෙනකොට මේ ආහාර රටාවට වඩා පෝෂ්‍යදායී ආහාර රටාවට වැඩිපුර යනවා රටට. දැන් අනතුරු අපි දකිනවා උන් හිටියට වඩා දෙගුණයක් විතර මහත් වෙලා හැම ඉන්නවා. එතකොට අර අවශ්‍ය ප්‍රමාණයට එහා ආහාරයට සහ රසයට ගිජු වීම තුළ තමයි අර අනවශ්‍ය තරබාරු වීමක් වෙන්නේ. කයක් සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යා අනුකූලව පෙන්නනවා එහි උස සහ අදාළ බර. වර්තමානයේ වෛද්‍යවරු නිගමනය කරලා තියෙනවා. එතකොට ඒක නිරෝගී කයක් සඳහා උදව් වෙනවා. නිරෝගී මනසක් සඳහා. නමුත් අන්න අර ඊට එහාට ගියාම මොකද වෙන්නේ? රෝගී තත්ත්වයට පත් වෙනවා. තවත් පෙන්වනවා මණ්ඩනාය නමණ්ඩනාය. ලස්සන කරලා පෙන්වන්නත් නෙමෙයි ආහාර ගන්න කියලා තෙන්නවා. ඒ වගේම යාවදේව විමස්සකායස තිතියා යාපන මේ කයේ පිහිටීම තිබීම යැපීම අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවානේ. ඒ වගේම යම් කිසි ආකාරයට එහි පවතිනා වූ වෙහෙස එහෙම නැත්නම් පීඩාකාරී ස්වභාවය අලස ස්වභාවය දුරු කර ගැනීම සඳහා ඒ වගේම සසුනේ නම් මේකට පෙන්වලා තියෙනවා බඹසර ඒ කියන්නේ තමන් යන මාර්ගය ආරක්ෂා කර ගැනීමට උදව්වක් උපකාරයක් කරනවායි කියන එක. ඒ වගේම තව වචනයක් තියෙනවා. සිංහල තේරෙන භාෂාවෙන් ගෝ බඩගින්න නිවා ගන්න. ඉති පුරාණංච වේදනං පටිහංකාමේ. අපිට දැන් ආහාර නැතුවම බඩගිනි දැනෙනවානේ. ආමාශය නිරන්තරයෙන්ම දවන සුළු වලින් යුක්තයි දාන දේවල්. එහෙනම් ඒ වැවුනහම බඩගිනි දැනෙනවා. එහෙනම් බඩගින්න නිවන්න වෙලා තිබෙනවා. දවසට 3 වතාවක් හරි 6 වතාවක් හරි 1 වතාවක් හරි ගින්න නිවන්න වෙලා තිබෙනවා. එතකොට ඒක පුරාණ වේද. නමුත් ඒකේ තියෙන්නේ අන්න එතෙන්ද තථාගතයන් වහන්සේ ආහාර වැළඳීමේදී තව ශික්ෂාපද ගොඩක් පෙන්වලා තියෙනවා. ආහාරයට ගැලපෙන 4න් එකක් ව්‍යංජන ආමාශයෙන් යම් කිසි ප්‍රමාණයක් ආහාර තා ඊටු ටික ජලය ඒ පමණ දැන වැළඳීම. වතුර බොන්න බැරි තරම් නැගිටින්න බැරි තරම් සිංහලෙන් කියන උස්මෘත්තාවට එන තරම් අර රසයට වහල් වුණාම නැගිටි එතකොට අන්න එතන මේ නවංච වේදනං උප්පාදෙස්සාමි එතකොට
අලුත් සාමාන්‍යයෙන් කෑම කාලා අලුතින් ලෙඩක් හදා ගන්නවා. එතකොට බඩගිනි වේදනාව නිවෙන්න ඕන ආහාර ගත්තයි කියලා ආපහු වැඩ කරන්න බැරි. එහෙම නැත්නම් වාඩි වෙලා ඉන්න බැරි. 아무ත් බරක් එන්න බෑ. නමුත් එහෙම නෙමෙයි සාමාන්‍ය සමාජයේ ක්‍රියාවලිය දකින්නේ. මම අහලා තියෙනවා ඔය මුතුන් මිත්තන් ඇතුලේ ඉන්නකොට කෑපත රෝගය. කෑපත රෝගයට 7 පැයක් නිදා ගන්න ඕනයි කියලා. එහෙම නැත්නම් තවත් විදිහක් තියෙනවා. ඒකට ලස්සන වචනයක්. මේ අපට ඇති වෙනවා මතක්. මේ මතට කියනවා නිදිමත සහ බුද්ධිමත කියලා. මේක දෙක එකක් නෙමෙයි. වෙහස මහන්සි වුණාම නින්දා අවශ්‍ය වුණාම නිදිමත එනවා. ඒක නිදිමත. අර ප්‍රමාණිකම වළඳපුවාම දිරවා ගන්න බැරි වුණාම අධ්‍යාත්මික ලෝකයට ගිහින් දිරවන්න පහසු වෙන්න බුද්ධීම නිසා ආහාර බුදිනකොට ඇති වෙන මත්වීමෙන් බුද්ධිමත කියලා කියනවා ඒකට. අන බුද්ධිමත වෙනතර ආහාර ගන්න කියලා නෑ. පැවිද්දන්ට විතරක් නෙවෙයි ඕන කෙනෙකුට. ඉතින් ඔබ මේ ප්‍රත්‍යවේක්ෂාව ගැන මට ඉදිරිපත් කරන්න කිව්වේ මේ සරල කාරණා දැනගන්න වෙන්නේ නැතිනේ. ඉතින් ඒ නිසා ඔබ නිවන් මාගේ යන කෙනෙක් නම් මෙන්න මේ සරල බව සහ අවශ්‍ය පාලනය කියන කාරණාව මතක තියාගන්න ඕනේ තේරුම් ගන්න. දැන් අපි කතා කළා ඇඳුම් පැළඳුම් සහ ආහාර ගැන. අනිත් එකත් එහෙම තමයි. මොකක්ද ඊළඟ එක? ස්වාමින් වහන්සේලාට නම් අපි කියනවා ඒකට කුටි සේනාසන කියලා. ඔබට නම් ඒකට කියනවා නිවාස කියලා. මේ නිවාස සංකල්ප වර්තමානයේ හදන හැටි දැක්කම මේ කියන බෞද්ධ සංකල්පය තුළ ඉන්නවද ගිහි සමාජයේ? මොකක්ද ඒක කියලා තියෙන්නේ බලමු. යාවදේව සීතස්ස පටිඝාතය උන්නස්ස පටිඝාතය දංසවසකසවතා තපසින සප සම්පස්සානම් පටිඝාතය යවදේ උත්පරිස්සේ විනෝදනම් පටිසල්ලානාරාමත්තං. ඔන්න වැඩ ටික කියලා තියෙනවා. මෙතනින් එහා ගියොත් මට සල්ලි තියෙන බව මගේ අනිත් අයට වඩා ලෝකයක් හදන්න ඕන බව ආයේ ප්‍රදර්ශන කාමයට යනවා. වැසීර්ෂය ඉහළ යනවා. දැන් ඔය නඩත්තු අපහසුතාව තමයි ස්වාමින් වහන්සේලාට ඒ කාලේ පුංචි ආවාස හදලා දීලා තියෙන්නේ. නමුත් ලොකු වුණාම ඒවා ආපහු නඩත්තු කරන්න ගියාම ආයෙ වේදන් දරන්න වෙනවා. වර්තමානයේ මම දකිනවා අසීමාන්තල විශාලව වැඩු තම දේවල් ලංකාවේ ආපහු අභාවයට යනවා. නඩත්තු කරගන්න මුදල් ඉල්ලීගා කන්න වෙලා තිබෙනවා. ඒ මොකද? ප්‍රමාණව ඉක්මවා මේ පැත්තට විශාල විහිදම් දරන්න ගිහිල්ලා. අනිත් කාරණාව තමයි අනුරාධපුර පොළොන්නරු යුගය හරහා ආරම්භ බැලුවොත් එහෙම කොතරම් ගොඩ නැගුවත් දිරා යනවා කඩා වැටෙනවා. ආමිෂ පූජාවකට අවශ්‍ය මූලික අවශ්‍යතාවන් කරගන්න තියෙන වෙලාවම ඊට එහාට ගියාපුවම ධනය අනවශ්‍ය ආකාරයෙන් ආයෝජනය කිරීමක් සහ නඩත්තුව සඳහා අනවශ්‍ය බරක් පැටවීමක් බවට පත් වෙනවා. මිනිසුන්ට බරක් වෙනවා. කොහොමද මේක පෙන්වන්නේ? අර වගේම නිවාස සීතලෙන් ආරක්ෂා වෙන්න, උණුසුමින් ආරක්ෂා වෙන්න, මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න, සර්පයෙන් ආරක්ෂා වෙන්න, වාතයෙන් සහ අවුවෙන් ආරක්ෂා වෙන්න ඔය කාරණා ටික තියෙනවා. අර ඍතුවේ පරාසයත්ව ඇති වෙන වෙනස්කම් වලින් නිදහස් වෙන්න, සතුන්ගෙන් ආරක්ෂා වෙන්න. ඒ වගේම මේකේ නම් තියෙනවා උපද්‍රව වගේම රාගදේශ මොහ පාලනය කරන්න සහ සිත එකඟ කර ගැනීම ඇලීම පිණිස. අර උතු පරිස්ස විනෝදනං පටිසල්ලාරාමත්තං කියලා කියන්නේ. ඒකට පහසු එකක් තමයි සෙනසුන කියලා පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් ඒ සෙනසුන සම්බන්ධයෙන් ඒක දිගු කළොත් නිවස තියෙන්න ඕන තැනක්, ඕන දෙන්න ඕන පැත්තක්, ඒකේ ඉඩකඩ පවුලිය තරමට පවුලට ඉඩ අවශ්‍ය සුව පහසුවෙන් ඉන්න අවශ්‍ය. දැන් මේ වර්තමානයේදී වැටෙන් වැටට ගෙවල් හැදීම තුළ සහ එක ගෙදරක පවුල් දෙක තුනක් ඉදීම තුළ කොරෝනා විස බීජයට හරි පහසුයි ගොදුරු කරගන්න. නමුත් අර අපේ සංස්කෘතිය තුළ අක්කර නැත්තම් අක්කර 2 3 4 5 තුළ ඈත ගෙවල් තියෙනකොට මේක බෝ වෙන්නේ නැහැ. අරත් පවුලේ සමාජිකයින්ට අවශ්‍ය ප්‍රමාණයක් නිවස හදන්න පුළුවන්.
නමුත් වර්තමානයේ මුදල් හදලා තියෙන සමහර අය මොකද කරන්නේ? මම දැකලා දෙනවා පර්චස් 80 තුලම පර්චස් 40 තුලම ගේ හදලා. බැලුවම ඇතුලේ 3 දෙනා ඉන්නේ. අන්න එතකොට අර නිවාසයක මූලික අවශ්‍යතාවයේ තේරුම් අරගෙන නැහැ ඒක සල්ලි තියෙන බව පෙන්වන්නට අනිත් අයට වඩා ඉහළින් හදන්න ප්‍රදර්ශන කාමය. වර්තමානයේ පවතින එකක් නේක. අර ඉතින් ඒක පෘථග්ජන සමාජයට තහනමක් නැහැ මොස්තර දාන එක. නමුත් මේ අපි අධ්‍යාත්මික ගමන් වගේ යන්න නම් මේවනුත් අපි මේ කරන්නේ මමත්වයේ ප්‍රදර්ශනය කරන එක. ඇඳුම වාහනය සමහර විට සුරතල් සුනකයා පවා අනිත් අයට පේන්න ප්‍රදර්ශනය කරන්න ගියාම එතකොට ඒ තමයි මගේ මමත්වය. අන්නේ සංකීර්ණත්වයට යන එක වළක්වන්න තමයි තථාගත බුදු පියාණන් වහන්සේ මේක මේ සරලාකාරයක් පැහැදිලි කරලා තියෙන්නේ කියන එක පිළිබඳව සමාජයේ තේරුම් ගන්න ඕන. ඒක බ්‍රහ්මචර්ය සාසන බ්‍රහ්මචර්ය කියලා එකක් තියෙනවා. ඒක පැවිද්දන් විතරක් නෙවෙයි ඕන කෙනෙකුට හරිනේ. සඳහා ක්ලේශයන් වඩන එක වළක්වන්න. සරල ස්වභාවයටපත් වෙන්න. අහංකාර ටික අඩු කරන්න. නිහතමානී කොහොමදත් නිර්හංකාර බවට පත් වෙන්න දව් වෙනවා. ඉතින් ඒක වටපිට සමාජ දිහා බලලා කල්පනා කරන්න. නිවස ජීවත් වීමටද අන් අය සමග තරංගකාරීත්වයේද? නිවස ජීවත් වීමටද Tamanට සල්ලි තියෙන බව පෙන්වන්නද? නිවස ඒ වගේ වෙනත් කාරණා සඳහාද? එතකොට අපි අරමුණෙන් පිට යනවා කියන එක පැහැදිලි කරලා තියෙනවා. අපි දැන් කතා කළා ඇඳුම් පැළඳුම් ආහාර නිවාස මූලික අවශ්‍යතාවය කතා කරන්නේ. බෙහෙත් හේත්. බෙහෙත් හේත් සම්බන්ධයෙන් ගත් කල මම දකිනවා ක්‍රම දෙකක්. ලෙඩ වුණාමත් බෙහෙත් ගන්න ඕන. ලෙඩ නොවෙන්නත් බෙහෙත් නැත්තම් ආහාර ගන්න ඕන. ආහාර රටාව සකස් වෙලා තිබෙන්නේම මා දකින්නේ මිනිස්කාය විග්‍රහ කිරීමේදී ඒකේ තිබෙනවා කුපිත වෙන අවස්ථා තුනක් වාපිත්සෙම් කියලා. ඒක මූලිකත්වයෙන් තමයි විවිධ රෝග පහළ වෙන්නේ. මේවා කුපිත නොවන ආකාරයට තුලනය කරා වූ ආහාර වට්ටෝරුවක් රටාවක් තමයි මිනිසාර සකස් වෙලා තිබෙන්නේ. එතකොට ඒකේ බෙහෙත් තියෙනවා. ලෙඩ හැදෙනවට බෙහෙත්. අපි ජිගච්ඡා පරමාරෝග බඩගින්න විශාල ලෙඩක් කියනවනේ. ඒකට ලෙඩට බෙහෙත්නේ ආහාර දෙනවයි කියලා කියන්නේ. වාතය ඇවිස්සෙන ආහාර ගත්තොත් වාතය ඇවිස්සෙනවා. පිත ඇවිස්සෙන ආහාර ගත්තොත් පිත ඇවිස්සෙනවා. සෙම ඇවිස්සෙන ගත්තොත්. ඒතකොට ඒවා වළක්වන ආහාර ගත්තහම එතන ආහාරයේම මම දකිනවා සමහර අයට බෙහෙතක්. රෝග පාලනයේට. ඊට අමතරව ඉතින් මේ කියන කාරණාවේදී තමයි ඔය කියන්නේ අපිට කිසියම් රෝගාපාද මතුවෙන්න පුළුවන් බොහෝ දෙනාට ඒකේ රෝග නිදානය හොයාගත්තාම රෝග නිදානයට ප්‍රතිකාරයක් කරපුවම රෝග ලක්ෂණ නැති වෙලා යනවා. ඒක ඔබ දන්න කාරණයක් නේද? මට තේරෙනවා ඉසිරාදේ කියලා ලෙඩක් නෑගේ. කොතන හරි කයේ පවතිනා වූ අසහනතාවයක් අසහනයක් නොදිරණ ගතියක් නැත්තම් තමයි හිසෙන් පෙන්වන්නේ ඉසිරාදේ කියලා. එහෙනම් හිසරදේට තෙල් ගාලා හරියන්නේ අර ලෙඩේ තියෙන තැන උදරයේද ආමාශයේද එහෙම නැත්නම් පෙනහල්ලේද තව කකුලේ කොහේ හරිද බලලා ඒකට ප්‍රතිකාර කරන්න වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේටත් ජීවක වෛද්‍යවරයා කියලා කෙනෙක් හිටියයි කියලා සහ ඒ වගේම එදා යුගයට ගැලපෙන ආකාරයට බේසජ්‍ය පරික්කාරක් කන්දේ කියලා වෙනම බෙහෙත් රටාවක් ඔය රෝග පාලනය කිරීම සඳහා අදට අදාළ නැති වුණත් අද වෙනත් වෛද්‍යවරු තියෙන සහ බෙහෙත් තියෙන නිසා මේක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් විනය පිටකය තුළ එහෙම නැත්නම් මහවග්ග පාළිය තුළ වෙනම බෙහෙත් රටාවක් තිබෙනවා. ඒ කියන්නේ වනාන්තරව ගත කළා වූ අයට මේ ජීවක වෛද්‍ය සමා හම්බ වෙන්නේ නැත්නම් වික්ෂුන් වහන්සේලා ඇති වෙන අසනීප තත්ත්වයන්හිදී ඒ වයින් වලකින්න මරණයෙන් වලකින්න පාලනය කරන රටාවක් තිබිලා තියෙනවා. අද නම් ඉතින් බොහෝසේ දියුණු වෛද්‍ය විද්‍යාවක් තියෙනකොට ප්‍රථම ආධාර පෙට්ටිය ගෙදර තියෙනකොට රෝහල ඇරුණට වෛද්‍යවරයෙක් ළඟම පවුලේ ඉන්න විට ඊට වඩා පහසුවෙන් මේ තත්ත්වය හඳුනා ගන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් ඒ නිසා මේ ඔබ ඉදිරිපත් කරපු මේ වචනේ තේරුම ප්‍රත්‍යවේක්ෂාව කියන එකේ තේරුම එහෙමනම් ඕක විතරක් නෙමෙයි. මේ අපිට අවශ්‍ය අහංකාරය මර්ධනය කිරීම සඳහා
පාර වරද්දාගෙන මේවා පාවිච්චි කරන පැත්ත පාලනය කිරීම සඳහා. ඇඳුම ආහාරය නිවාස බේතේත් කුමක් සඳහාද? අර සරලාර්ථයේ තේරුම් ගැනීම සඳහා තමයි ප්‍රත්‍යවේක්ෂාව වැදගත් වෙන්නේ. ඉතින් ඔකේ තව ටිකක් එහාට තියෙනවා ඒ වෙනුත් ටිකක් මම කියන්න කැමතියි. අබින්න පච්චවෙක්කිතබ්බ කියලා තියෙනවා. ඔයිට එහා පැත්තට අපි ඒකට දසධම්ම සූත්‍රය කියලා කතා කරන්නේ. නිතර සිහි කටයුතු දෙයක් පෙන්ලා තිබෙනවා. ඒවත් යම් යම් ආකාරයක ගන්න දේවල් තිබෙනවා. ඔක්කොම නම් අපට වර්තමානයට අදාළ නැහැ. පැවිද්දන් විසින් නිතර සිහි සබකතා යුතු කරුණු 10ක් කියන එක යටතේ ඒක මම කියන්නේ ඒක පැවිද්දන් සඳහා විතරක් නෙවෙයි. සමාජය සඳහාත් වේවන්නයම්මේ අජ්ජූපගතෝති අබින්නම් පච්චවෙක්කිතබ්බං. මේක තමයි මේ තේරෙන්නේ නැති එකක් ගන්න වෙනවා. මොකද්ද මේ කියන එක තේරුම් ගන්න ඕන. ඉන්දියානු සමාජය ඔස්සේ ගත්තාම තේරෙනවා. ඉන්දියානු සමාජයේ බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර ක්ෂත්‍රිය ඒ තමයි වර්ණ. ඒවා තියෙන දේවල් වශයෙන්ම සැලකුවා. උසස් කොට පහත් කොට සැලකුවා. නමුත් තථාගතයන් වහන්සේ වදාරනවා ගංගා යමුනා සරබු අචිරවති මහි. ගංගා වලින් ගියා වතුර ගියාපුවම ගඟේ තියෙනකොට ගඟේ නම තමයි. මුහුදට ගියාපුවම සාගර ජලය. එතකොට පැවිද්දේදී අර කුල ප්‍රවේණි කියන කාරණාව නැත්නම් අර ඉහස් පුසස් පහත් කියන කාරණේ වර්ණ ගැන්වීම අයින් කරලා වේවන්නේ යම්මි. ඇතුළතින් ගත් එකක් නෙවෙයි පෙන්වන්නේ. දැන් බ්‍රාහ්මණයෝ තමන් උසස් මාය. ශාස්ත්‍රියෝ ඊට වඩා දෙවෙනි අට්ටමේ ඔවුන් යටතේ. ඊට පස්සේ වෛශ්‍යයන් තව කොටසක් ශුද්‍රයන් ඔවුන්ගේ බැල මෙහෙය කරන්න කියලා. ඒක තමයි වර්ණය කියලා කියන්නේ. එනේ අද භාෂාවෙන් නම් එක කුල ભેදයක්. නැති එකක්, උපතින් නැති එකක් හදාගත්ත එකක්. එතකොට ඒක තුලත් මමත්වයේ ප්‍රදර්ශනය කරන බැවින් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඔක්කොටම විවරණ ගන්නලා තියෙනවා. එහෙම එකක් තියෙන්න බෑ. නමුත් එහෙම එකක් තිබෙන්න බැරි වුණාට බුරුමෙන් රටක නම් එහෙම එකක් නැහැ. අපේ රටේ නම් ඉතින් තාමත් ඔය අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් දකින්න හින්දා වෙන්නේ නැති ඕවත් තියෙනවා. එළිය නැතත් හංගල හරි තියෙනවා. නමුත් මේවත් එක්කලා මේ ගමන යන්න බෑ කියන එක අපි තේරුම් ගන්න වෙනවා. මොකද ඒවා ක්ලේශයන්. ක්ලේශයන් නෙමෙයි දුක් ගෙනත් දෙන්නේ. ඉතින් ඒ නිසා අපිටත් මේ විවරණ ගන්නවීම කියන එක හොඳයි සමාජයටම. උපදිනකොට දරුවෙකුට ආගමක්, ජාතියක්, කුලයක්, රටක්, භාෂාවක් නැහැ. එදා තිබිච්ච ධූරයන්ට අනුව පෙළපත්තමක් දීලා තිනවා. පෙළපත්තම හම්බ වෙනවා. ඉතින් ඒක වර්තමානයේ සමහරුන්ගේ හිත රිදවන තමන් හීනමානට පත් කරන දෙයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් එදා දූර බලන්නේ නැතුව අද දූර අනුව ගන්න ඕනේ එහෙමනම්. එතකොට ලේසි. රජයේ සේවකයාගේ, රියදුරාගේ, හමුදා නිලධාරියාගේ එහෙම කියලා දරුවට වෙලපතක් හදන්න පුළුවන් ආපහු. ඇත්තනම් ඒකයි වෙන්න ඕන. ඒ නිසා ඒවා හිස් දේවල්. මේ හිස් දේවල් තමයි අපි ලොකෝට අරන් තියෙන ඊට පස්සේ. නජච්චා වසලෝ හෝති නජච්චා හෝති බ්‍රාහ්මනෝ උපතින් වසලෙක් හෝ බ්‍රාහ්මණෙක් වෙන්නේ නැහැ. ඔබ නම් ඉගෙන තියෙන කම්මනා වසලෝ හෝති කියලා මම එහා පැත්තට තවත් දෙකක් ඉගෙන ගන්න තියෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන් නම් ඒකෙන් පෙන්වන්නෙත් අර බෙදීම් සමනය කරනවායි කියන එක. ඒ වගේම පැවිද්දන් සඳහා නම් තියෙනවා පරපටිපද්දා මේ ජීවිකාති කියලා එකකුත්. මේ ජීවිතේ ඒ කාලේ නම් ඒ ජීවිතේ ධර්මදේශ දෞද්ද පෙහෙවරක් තිබුණේ. ඒකට බුදු ආදායම් මාර්ග නැහැ. ඒ නිසා කවුරු හරි දෙන දෙයකින් චීවර පිණ්ඩපාත සීනාසන ග්‍රහපත්ත හැම දෙයක්ම කවුරු හරි සැපයුවේ. එහෙනම් මලනොතලා ගන්න බමරාසේ. ඔවුන්ට වදයක් කරදරයක් සිදු නොවෙන්න ඒ කටයුත්ත කරන්න ඕන. අපේ ජීවිතේ අන්නාට බද්ධ වෙලායි තිබෙන්නේ. ඔවුන් මත යැපෙන්නේ ඔවුන්ගේ පැහැදීම පිණිස. අර කියන නොපැහැදුන අයගේ පැහැදීම පිණිස, පැවතුන අයගේ වැඩි පැහැදීම පිණිස කියලා. ඒක නිවන් මාගේ යනකොට උදව් වෙනවා හොඳටම. මොකද Tamanට ස්ථාවරයක් නැහැ මේ පැත්තේ. මිනිස්සු ඒ සඳහා සැලකිලි ලබන්නේ කුමක් නිසාද? ගුණය, සීලය ගැන සලකා බලා. එහෙම තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා ඒකේ.
තවත් වචනයක් තියෙනවා මේ වගේ පැහැදිලි කරන්න ඕන නිසා තමයි මම ගන්නෙ. අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති. මොකද්ද මේ? ආකල්ප වෙනස් වෙන්න ඕන කියලා පෙන්වන්නේ. ඈ? මේකෙන් පෙන්වන්නේ එහෙම එකක්. තමන් අන්‍ය වූ ආකල්පයක්කින් ඉන්න ඕන. මේක පැවිදි සමාජයට තරම් ගිහි සමාජයටත් මම දකිනවා. මොකද්ද මේ ආකල්ප සම්පත්තිය කියලා අපි කතා කරනවා. භික්ෂුවක් වශයෙන් ගත්කම කෙස් රවුල් බහ මනවින් සිවුර පුරවා ඉන්නකොට ඒක ආකල්ප සම්පත්තිය කියලා පෙන්වනු ලබනවා. නමුත් තවත් එහාට මම නම් ගැඹුරට දකිනවා ඒක. ඒක ඇඳුමින් වෙනස් වීමක් විතරයි. සමාජයේ ආකල්පය මොකද්ද? සමාජයේ ආකල්පය මම මුල් කොටගත් චින්තනය, ආත්ම කේන්ද්‍රයේ චින්තනය. මම මගේ ආත්ම කොටගත් එක. මගේ ආත්මාකල්පය නෙමෙයි පැවිද්ද තුළ ඊට පස්සේ අනිදුක්ඛානාත්ම නම් වූ ආකල්ප වෙනස් වෙන්න වෙනවා. එහෙමයි මම දකින්නේ. ඇඳුම විතරක් නෙමෙයි. ශ්‍රමණ සාරූප්‍ය කියලා එකක් තියෙනවා කෙනෙකුට පේන්න බාහිර වශයෙන් වෙන සම්පත්තියක්. ඒකත් අවශ්‍යයි. නමුත් අර ඇතුළතින් භවගාමී වෙන්නා වූ කර්ම රැස් කරන්නා වූ දුක්වලට හේතු රැස් කරන්නා වූ ආකල්පය වෙනුවට භව නිරෝධගාමී ආකල්පයකට පත් වෙන්න තමයි මේ පැවිද්දට ආවේ කියන එක පිළිබඳව ඕන කෙනෙක් කල්පනා කරන්න වෙනවා. ඒ වගේම තව කාරණා දෙකක පෙන්නනවා. තමන්ගේ සීලය පිළිබඳව අන්න අය විමසිලිමත් කියන එක පිළිබඳව සැලකිලිමත් වෙන්න හොයලා බලලා වැරැද්දකට චෝදනා නොකරන ආකාරයට ජීවත් වෙන්න ඕන කියන එක පැහැදිලි කරනවා කාරණා දෙකකින්. අත්තා සීලතෝ න උපදිතීති අනුවිච්ච වින්නෝ සබ්‍රහ්මචාරී සීලතෝ උපදිතී. එතකොට ඒකෙනුත් පෙන්වන්නේ එහෙමනම් තමන් දෙස බලාගෙන ඉන්නවා සමාජයෙන් ගර්හවට ලක් වෙනවා. එහෙනම් සාමාන්‍යයෙන් ඔකට කියනවා විඥෝ නැත්තම් ප්‍රඥාවන්තයින් විසින් අපහාස උපහාස ගරහනු ලබන සුළු වරදක්වත් නොකරන අර වේන විඥෝ පරේ උපවදෙයියොන් කියන්නේ. මේ සියල්ල බ්‍රහ්මචර්ය අනුග්‍රහය. ඒකයි තේරුම් ගන්න ඕන. මේ හැම එකක්ම උදව් වෙන්නේ මේ සසර බර නිදහස් කරන්න. තවත් කාරණයකුත් තියෙනවා. සබ්බෙහි මේ පියෙහි මනාපෙහි නානා භව විනා භව. එහෙම එකකුත් තියෙනවා. ඒක ඔබට අදාළ නැද්ද? පැවිද්දන්ට සඳහා විතරක්ද? මොකක්ද ඒකෙන් කියන්නේ? තමන් ප්‍රියමනාප අන් අයගෙන් සහ තමන් ප්‍රියමනාප තමන්ගේ ශාරීරික ස්වභාවයෙන් එකක් ගන්න වෙනවා මෙතෙන්දී. ළමා කාලේම සුන්දර තාරුණ්‍යම හැඩවැටි එකම හැමදාම පවතින්නේ නැහැ. කය හැඩවැඩ වෙනස් වෙනවා, සූල වෙනවා, දි รา යනවා. පුද්ගලයන් වශයෙන් ගත් කල තම ප්‍රිය කරන්නා වූ අය සමග හැමදාම ඉන්න හම්බ වෙන්නේ නැහැ. පින් වෙන්න සිද්ධ වෙනවා. එහෙම හිතන්නේ නැතුව හිටියම තමයි මරණයටපත් වුනහම හදිසිය අඬන්න පටන් ගන්නෙ. නමුත් අපි එකතු වුණේ මොකටද? හැමදාම ඉන්න නෙමෙයි. එකතු වුණේ වෙන් වෙන්න. යථාර්ථයක් ඒක. එකතු වුණේ වෙන් වෙන්න. කෙලවර ඒක තියෙනවාමයි. අපිට කල්ැතුව අපට ඒක තේරුම් ගන්න පුළුවන් නම් එබඳු අවස්ථාවක් එනකොට ඉසේ අත් දෙක ගහගෙන වැළපෙන්න, පපුවේ අත් දෙක ගහගෙන වැළපෙන්න තරම් ආවේගයක් පීඩනයක් එන එකක් නැහැ. ඒ නිසායි මම මේක පොදුවේ කතා කරන්නේ මේ උගන්වන ධර්මකාරණා වත්මන් සමාජයේ පීඩනය ආතතිය සමනය කරන්න කල්ැතුව දැන ගැනීම. දැන් ඔය සාමාන්‍යයෙන් වර්තමානයේ පෙන්වන්නේ සුනාමියට කල්ැතුව අනතුරු හඟවනවා. කුණාටු වලට එනකොට කල්ැතුව අනතුරු හඟවනවානේ. ඒක සූදානම් වෙන්න පුළුවන් පෙර සූදානම. අනිවාර්යයෙන් මේ දේවල් ජීවිතය තුළ වෙන්න පුළුවන් කියන අවබෝධය තියෙනකොට අපට ඒකට සිත සූදානම් කරගන්න පුළුවන්කමක් තියෙනවා. තවත් ලස්සන වචනයක් තියෙනවා විග්‍රහ කරන්න. කම්මස්සකෝ මේ කම්මදායාදෝ කම්මයොන්නේ කම්මබන්දු කම්මපටිසනෝ යං කම්මං කරිස්සාමි. කර්මයේ දායාද කොට ඇති, කර්මයේ පිළිසරණ කොට ඇති, කර්මයේ ඥාතියා කොට ඇති බව මතක් කරගන්න කියලා කියනවා. මේක මම පෙන්වන්න හදන්නේ තව ටිකක් ගැඹුරට. අපි ඒක තේරුම් ගන්න ඕන ටිකක්.
කර්මයේ මූලික කොට ඇත්ති, යෝනි කොට ඇත්තෙමි, ඥානයා කොට ඇත්තෙමි, පිළිසරණ කොට ඇත්තෙමි, කල්යාණං හෝ පාපකං හෝ පින් හෝ පව් කියලා ගන්නවා. කළොත් ඒකට විපාක වලට හිමිකම් වෙනවා. මේකෙන් නිදහස් වෙලා නැහැ. මේක ඊටා ගැඹුරු කරුණක්. මේ කතා කරන්නේ කල්යාණම් පාපකම් වා කියලා පින්පව් දෙකට ගත්තොත් අපිට මේක ගැඹුරට ගන්න බෑ. කර්ම නම් බුදුරජාණන් වහන්සේගේ දෙක නෙමෙයි හතරක්. එනම් අන්න පෘථග්ජන මට්ටමේ තුල කන්නකම සුඛ කර්ම කර්ණ සුඛම කම්ම දායාද කම්ම බන්දු එනවන ඒකේ භව ගමනක් සකස් වෙනවා. අපි පුද්ගලයන් වශයෙන් නරකින්වත් වෙලා හොඳ වුණාට සමහරට ගෙදරින්වත් වෙලා පැවිදි වුණාට පෘථග්ජන භාවයක නම් කර්ම නියාමයේ වහල්ලු කර්ම විපාක වලින් නිදහස් වෙලා නැහැ. එහෙනම් බුදුවරයෙක් ලෝ පහළ වෙනකොට ගිහි සමාජයට හෝ පැවිදි සමාජයට කර්ම ක්ෂය කිරීමේ කර්මයක් තියෙනවා. නිත සිහි කරන්න ඕනේ ඒක කරගන්නේ කොහොමද කියලා. කර්මයට වහල් වෙන්න නෙමෙයි. ඒකත් කර්මයක් නෙමෙයිද? මම නම් දකින්නේ අභින්නම් පච්චය කිතබ්බන් ඒකයි. බුදුන් වහන්සේ එලිකලා වූ කර්මක් ක්ෂය කිරීමේ කර්මයක් තියෙනවා. එතකොට ඒකට තස්ස දායාදෝ භවිස්සා. ඒකට හිමිකම් කියන්න බලවන්. කර්ම රැස් කිරීමේ කර්මයේ දායාදය ලෞකික විපාක, දුක් විපාක, ආයවර්ණ සැප විපාක, සසරේ කර්ම විපාක, කර්මක් ක්ෂය කිරීමේ දායාදේ ලෝකෝත්තර විපාක. ඒ දායාදයට නේද හිමිකම් කියන්න කිව්වේ. ධම්ම දායාදෝ භික්ඛවේ භවත මාමිස දායාදෝ කියලා. ඉතින් ධර්මයේ වටහා ගැනීමේදී මේ ඇඳුම පිළිබඳ ප්‍රභේදය වැදගත් වෙන්නේ නැහැ. අන්න නිරන්තරයෙන් හිතන්න ඕන කියලා තේරුම් ගන්න ඕනකමක් තියෙනවා කියලා පැහැදිලි කරලා වදාහරනවා. ඒ වගේම තව එකක් තියෙනවා. කතම්බූතස්ස මේ රත්තින් දිවා වීතිපතන්තිති. මේක සිංහලට පරිවර්තනය කළාට තේරෙන්නේ නැහැ කොහොමද අපේ දවල් රැග වෙන්නේ කියලා. දවල් රැ ඉතින් ඉර මේ වටේ පොළව කැරගෙන නිසා තමන් වටේ රවුමක් කැරගෙන නිසා දවල් රැග වෙනවා කොහොම හරිනේ. මේ මගේ යන පුද්ගලයා දිවා රාත්‍රී දෙකේ අවශ්‍ය ආහාර සකසාගෙන විවේකව ඉන්න වෙනවා. මානසික වශයෙන් පිස්සෙක් බවට පත්වන නිසා නිදි ඕනවට වඩා නිදිවර ලැබෙහැ. නමුත් ජාගර යාන යෝගය කියලාත් තිබෙනවා. නිදි මතම වෙලත් බෑ. දිවා රාත්‍රී දෙක ගෙවෙන්නේ අසිහියෙන්ද සිහියෙන්ද? ඒකට දිවා රාත්‍රී කියලා එකක් නැහැ. අපි ජීවත් වෙන්නේ පුද්ගලයෙක් වශයෙන් කටයුතු කරන්නේ ඇසෙන් කලෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණක් අරගෙන. එතකොට පාලනය කළ නොහැකි දේ මනෝද්වාරික නිින්ද පවණයි. ඊට මෙහා පැත්තේ සිතින් අරමුණු ආවත් කයින් වචනෙන් අරමුණු ආවත් පස් දොරෙන් ආවත් අන්න රාත්‍රී ගත වෙන්නේ කොහොමද? මේවට අහු වෙලා ඒ අරමුණු පස්සේ පන්නමින්ද අතීත කුසල් නැත්තම් පුරාණ කුසල් පුරාණ කර්මයන් දුරු කරගනිමින් අලුතින් කර්ම රැස් නොකරමින්ද කීනම් පුරාණං නවත්ති සම්ආන් දිවා රාත්‍රී ගෙවෙන්න ඕන විදිය ගැන හිතන්න ඕන කියලා පෙන්නනවා. අලසව කම්මැලිව නිදාගෙන එහෙම නැත්නම් මාධ්‍ය 50ක් 60ක් 100ක් තියෙන නිසා මාරු කර කර බල එහෙමයි සාමාන්‍ය සමාජයේ. එතකොට ඉතින් ආයුෂ හොරු ගෙනියනවා. කරගත්ත දෙයක් නැහැ. ශරීරය දුර්වල වෙනකොට ඒවා පස්සෙම ගිහිල්ලා ඒවා විඳින්නත් බෑ. ඉන්ද්‍රිය දුර්වලයි. දැන් සුවසේ වෙනකොට දුකසේ චිත්තාභ්‍යන්තරය එක්රැස් කරගත්තා වූ දැන් ඔය හොයන්න ගියාම චිත්තාභ්‍යන්තරේ රාගදේශ මොහ මූලයන් වැඩෙනවානේ. ඒකේ පීඩණයට බේත් නැහැ එතකොට. පශ්චාත්තාපයෙන් පරලෝ යන්න සිද්ධ වෙනවා. ඒ නිසා දිවා රාත්‍රී දෙක ගෙවෙන්නේ කොහොමද? රාගදේශ මොහ වඩමින්ද ඒවා සිහි සතිමත්ව තුනී කරගනිමින්ද නිරන්තරයෙන් ඒ ගැන හිතන්න කියලා තමයි පැහැදිලි කරලා තිබෙන්නේ මේ කාරණාවේදී. තවත් එකක් තියෙනවා. තව දෙකක් තියෙනවා. එකත් කතා කරපුවම හොඳයි අපිට. කච්චිනකෝහං ශුඤ්ඤාගාරේ අබිරමාමීති පබ්බජිතේන. මොකද ඒ කියන්නේ? ශුන්‍ය කියන්නේ මොකොත් නැති, අගාරය කියන්නේ ගේ.
කවුරුත් නැති ගේකට ප්‍රිය කරනවා කියලා දෙය කියනවා ඇත්තේ. එහෙම තමයි සාමාන්‍යයෙන් ජනයා විසින් හිස්සු තැන්හි යලිනවා කියන අර්ථය ගාරන් තිබෙනවා. අර සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේලා ශුන්‍යතා විහරණයෙන් වාසය කළා කියන්නේ මොකද්ද? කවුරුත් නැත්නම්කට ගිහින් හිටියද? අබිරමණය නැත්තම් වඩාත් ප්‍රිය කරනවා. ඔබ මොනවටද වඩාත් ප්‍රිය කරන්නේ? දොඩමළු වෙන්න. නිකන් ඉන්න බෑ. එක්ක කතා කර කර ඉන්න ඕන. නැත්තම් බුලත් ටිකක් කකා ඉන්න ඕන. නැත්තම් සිගරට් එකක් බිවි ඉන්න ඕන. ඒ වගේ මොනවා හරි අරමුණකට එකතු වෙවිලා ඉන්නනේ ඔබ කැමති තියෙන්නේ. නමුත් මේ අධ්‍යාත්මික ගමන් මගේ යන විට අරමුණ වලට මුහුණ දීලා අතහරින්න ඕන ඊට පස්සේ ලැබෙන විවේකයක් තියෙනවා. ඒක හුඟක් ඉවර වුණාම කෙලස් මුල් පාසල් විවේකේ වගේත් නෙමෙයි අරමුණක් ආයතනයක් කොටගෙන අනිත් අරමුණ වෙන්න නොදී හදාගත්ත විවේකයක් නෙවෙයි උපදි බැහැර වෙනකොට තියෙන විවේකයක්. මම දන්නවා ඔය බ්‍රහ්මචාරීන් වහන්සේලා නැත්තම් ඔය බඹසර හැසිරෙන අය ඔය විවේකයට හරි කැමතියි. අන්න ඒ කෙරෙහි සිත්තලවා වාසය කරන්න කියලා මම කියන්නේ. මේ පැහැදිලි කරන්නේ. කැලේකට ගිහින් තනිගයකට ඉන්නලා කියන වර්තය ගත්තට හරියන්නේ නැහැ. නමුත් ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් තමන්ගේ හිත යුක්ත නම් එතකොට ඔහු කොහේ හිටියත් දෙවන්නේක් එක්කලා ඉන්නවා කියලා මේ සූත්‍ර මේ ත්‍රිපිටකයේමනේ තියෙන්නේ. ඒ දෙවන්නා නැත්නම් ඔහුට තනිව වාසය කරනවා. එතන තියෙනවා අර දිත්වයක් නැති බැවින් ගැටීමක් නැති එක. ඒක විවේකය කියලා කියනවා. එහෙනම් සිතේ සංගවාගත්ත ක්ලේශ ධර්මයන් ප්‍රහීන වී යනකොට මේක ස්වභාවිකව තියෙන දෙයක් බව තේරේවි. නිරන්තරයෙන් ඔබට හමු වේවි. ඇතැම් වෙලාවට නැති වෙලා යන්න පුළුවන්. නමුත් ඒ නැති වෙන කාරණා අයින් වෙලා යනකොට ඒම ඉතුරු වෙනවා අන්තිමට. ඔය සත්‍රුවන් වර්ෂා කියලා කතාවක් මට මතක තියෙනවා. සත්‍රුවන් හොරකම් කරන්න ගිය දෙන්නම අන්තිමට මැරලා සත්‍රුවන් පවණක් ඉතුරු උනායි කියන කතාවක් ඒකේ තියෙන්නේ. සත්‍රුවන් ටික අයිති කරගන්න ඕනෝන්ට වසවිස දීලා ඝාතනය වෙනකොට සත්‍රුවන් ඉතුරු උනායි කියලා. මට නම් ඉතින් රුවන් කතාවක් පේන්නේ නැහැ. මමත් ඒ ඝාතනය වෙනකොට ස්වභාවිකත්වයක් ඉතුරු වෙනවා. හැමෝටම හිමි වෙන. තේසං ූප සමෝසුකෝ. තවත් එක කාරණයක් සඳහා කාලය ගන්න තියෙනවා. ඒකත් වැදගත් වෙනවා. නුඹට කිසියම් මාර්ගඵල අධිගමයක් තිබෙනවා දැයි අතිනෝක හම්මේ උත්තරි මනුස්ස ධම්මාලමනී දාසන විශේෂෝ පසුකාලීනව සම වයස් ඇති කෙනෙක් නැත්තම් බවසර කෙනෙක් විමසුවොත් අනේ මෙච්චර කල් මහානකම් කළා මම ලබාගත් දෙයක් නැහැ කියලා කියන්න වුණොත් මොකද්ද කරපු මහානකම කියලා අහන්න වෙනවනේ. ඒකත් හී කරන්න කියලා තියෙනවා. උත්තරීතර මනුස්ස ධර්මය සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත්. මොකද මේ පැවිද්ද තුල හෝ ඒ වෙනුවෙන් උපාසක භාවය තුල සබ්බ දුක්ඛ නිස්සාරණ සියලු දුකින් මිදී නිර්වාණය සාක්ෂාත් කරගන්න. එහෙනම් ඒ සඳහා කරපු දෙයක් තියෙන්න වෙනවා. Taman සංසුන් බවක් පේන්න වෙනවා. අර නිගණ්ඨනාත පුත්තලා වගේ එහෙම නැත්නම් අර අතකල් මතාන යෝගින් වගේ ජීවිත අවසානයේ දක්වාම බවසර රැකලා තියෙනවා. මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? අතුගාන ඉදලයි කෙස් නැති හිසයි විතරයි කියලා තියෙනවා. මෙච්චරකල් බවසර රැකලා ලැබුණ එච්චරයි කියලා. එහෙනම් මේ බඹසරවල එහෙම නෙවෙයි ලැබෙන්න ඕන දෙයක් තියෙනවා. ක්ලේශ ප්‍රහීනයුත ලැබෙන්නා වූ විවේකයේ ආරම්භයේ සෝවාන් වීම සකෘදාගාමී අනාගාමී පිළිවෙලින් මෙන්න මේ උතුරු මිනිස් දම් කියන්නේ මේ தত্ত্বයන්ට Tamanට ලැබෙන එක. එහෙනම් ජීවිතාවසානයේදී පස්සේ කාලෙක ඇහුවාම කරගත්ත දෙයක් නැහැ කියන දුන්නොත් ලැජ්ජාවට කාරණයක්. එහෙනම් ඒ ගැනත් නිවන් මඟ උත්සාහ කරන අය අනිවාර්යෙන්ම සිතන්ට වෙනවා. නමුත් උතුරු මිනිස් දම් කියන වචනේ පාරාජිකාවකොත් තියෙනවා. නැති මඟ පලාඟවල රවට්ටන එක. ඒ නිසා තමයි මේවා ප්‍රකාශ කළ යුතු නැත්තේ. ප්‍රකාශ කළාම පිළිගන්නේ නැතුවම විවචනයට නැත්තම් චෝදනාවට නැත්තම් උපහාසයට ලක් කරනවා. නිසා
මේ සම්බන්ධයෙන් තියෙන වචන දෙකක් මම කියන්න කැමතියි. මේ තත්ත්වය හඳුනා ගන්නට බුදුන් වහන්සේ බාහිරින් පුළුවන් කියලා නෑ. ඔය මේ දිගු කලක් ඔහු සමග වාසය කිරීමෙන් තමයි තාමෝ නැත්නම් මේ අටලෝ දහම සම්බන්ධයෙන් අකම්පිත සංසුන් ස්වභාවයක් තියෙනවාද කියලා ප්‍රඥාවන්තයෙකුට දැක ගන්න හම්බ වෙන්නේ. ඒ දිගු කලක් ඇසුරු කිරීමෙන් ප්‍රඥාවන්තයෙකුට නිකම් පිටින් දැකලා හොයාගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අනුන්ගේ දේවල් හොයන්න යන්න නෙමෙයි ඕන. ඒක තව කෙනෙකුට තිබුණායි කියලා අපට ප්‍රතිපත්තිම වශයෙන් ලැබෙන දෙයක් නැහැ. උපදේශක් ගන්න ලැබෙනවා වරුණාම. ඒ නිසා තමන්ගේ උතුරු මිනිස් දම් සම්බන්ධයෙන් තව ප්‍රමාදයක් තියෙනවද බාධාවක් තියෙනවද කියන කාරණාව ජීවිතේ බැරි කාලේ එන්න පෙර සමුගන්න පෙර හිතලා මතලා ඒක ඉහළ මට්ටමට ගන්න. සද්ධානුසාරී වෙන්න, ධම්මානුසාරී වෙන්න, මාර්ගඵලලාභී වෙන්න, සෝවාන්, තකොදා අනාගාමී අරිහත් වෙන්න මහන්සි වෙන්න ඕන කියලා පෙන්වලා තිබෙන්නේ. ඒකම නෙමේ බෞද්ධකම තුල තියෙන්නේ. පැවිද්ද නම් ඒ සඳහාම ඇති කළ දෙයක් අද ඒ අරමුණෙන් බැහැර වුණාට හුඟක්. නමුත් ඒකමයි මේ ගිහි සමාජයේ වුණත් ඔබට මේ ධර්මයේ ඔස්සේ ගත්තාම Tamanගේ වැඩ කරමින් මේ සඳහා ආයුත්තා. එහෙනම් මතක තියාගන්න. ඔබ ඉදිරිපත් කරපු වචනේ තේරුම මීට උදව් වෙන ප්‍රත්‍යවේක්ෂා කියන එකේ තේරුම. හැම පැත්තකින්ම කෑම්බීම් මැදුම් පැලුම් යාම්බීම් සියල්ලෙන්ම රාගයේ දේශයේ මෝහය බලවත් කරන තරගකාරීත්වය බලවත් කරන එක නෙමෙයි ඒවයින් ඔබ ඉවත් කරන එක. ඒවා පාලනය කරන එක. මමත්වය පාලනය කරන එක. ඒවා ප්‍රදර්ශන කාමයේ නෙමෙයි අනුන්ට පෙන්වන්න වැඩ නෙමෙයි. මූලික අවශ්‍යතා සපුරාගෙන බඹසරට අනුග්‍රහ පිණිස. එහෙනම් ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. ඒ නිසා මේ මාත්‍රිකාව මට දීම පිළිබඳව මම සතුටු වෙනවා. මම ඔන්න ඒක ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොරව වගේම ක්ෂෝධනාමුකයෙන් තොරව මේකේ පවතින කරුණු ටිකක් පවතින සිංහලාර්ථයට එහා යමින් පැහැදිලි කරන්න උත්සාහ කළා. සවන් දුන්න අය තේරුම් අරගෙන බ්‍රහ්මචර්ය සහ විපාක කියලා කියන්නේ මොනවද කියලා අහපුවම බ්‍රහ්මචර්ය කියන්නේ හරියට අටමග යාම කියලා තියෙනවා විපාක සෝවාන් ආදී මාර්ගඵල කියලා කියනවානේ. ඒකනේ බ්‍රහ්මචර්ය සසුන. මේ බ්‍රහ්මචර්ය බලාපොරොත්තු වෙන අය මේ කියන දේවල් බාධක බවට පත් කරගන්න නැතුව ඒවා ඒ සඳහා උපයෝගී කරගන්නට අවබෝධය ලබා ගන්න ආලසයට මතක් කරමින් ඔබේ ආරාධිත මාතෘකාවේ ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙසේ සඳහන් වෙනවා. මීට වසර 33කට ඉහතදී අගෝස්තු 18 වන දින පරලොසපත් වන්නා වූ වන්නට යෙදුනා වූ ජේම් හේරත් ජයසිංහ තම සීයාට පින් පිනිස ඕස්ට්‍රේලියාවේ පදිංචි ඉගෙනුම ලබන සිත්මි එනාරා ජයසිංහ මිනිබිරිය සහ දන්තෙල ජයසිංහ මොනුපුරා විසින් තම පියාගේ අනුග්‍රහය ඇතිව මෙම සද්ධර්මය ප්‍රචාරය කරනු ලබයි. අරමුණු අතර මේ සද්ධර්ම දේශනාවේ පින් බලෙන් ජේම් හේරත් ජයසිංහ මහතා පින් ලබාගෙන පැහැදිලි ස්ථානයක සිටී නම් පින් අනුමෝදන් කර ගනිත්වා. එසේම සුජීවත්ව සිටින පී.ඒ. ලීලාවතී කිරියම්මාගේත් 2021 ජූලි මාස 16 වෙනි දිනට එදී තිබුණ 80 වෙනි ජන්මදිනයට සමගාමීව පොතුවිල් සෙංගමුව ප්‍රදේශයේ පදිංචි පූසාරී ෂම්මුගම් යන අය සඳහා නව නිවසක් සාදා දීමේ කටයුතු සඳහා මූල අනුග්‍රහය දැක් වූ අප පියාණන්ටත් එම කාර්ය සඳහා ශ්‍රමදායකත්වය ලබා දුන් 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙංගමුව පොතුවිල් යුද හමුදා කඳවුරේ වැඩබන අනදල නිලධාරී දිලුම් විජයතිලක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත් ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටත් එම පරිත්‍යාග ලබන ශම්ගුවන් මහත්මයා සහ මහත්මියටත් පී.ඒ. ලීලාවතී අප කිරියම්මාටත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබී උතුම් සද්ධර්ම අවබෝධ වීම පිණිසම මෙම සද්ධර්ම දේශනාව හේතු වාසනා වේවා. එසේම වර්තමාන සමාජයට උතුම් සද්ධර්මය අවබෝධ කර දීමට කටයුතු කරන ගෞරවනීය දේශකයන් වහන්සේටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී මෙම දේශනාවන් තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාව උදා වේවායි ප්‍රාර්ථනා කරමු. එවිට මේක තුල ධර්මානුශාසනාවක් පමණක් නොව වැඩිහිටියන් සඳහා දක්වන ගෞරවයක් සමග අවශ්‍ය කෙනෙක් සඳහා නිවසක් පරිත්‍යාග කිරීමේ පුණ්‍ය කර්මයකුත් තිබෙනවා. මම හිතනවා ඔබට මේ පින්තූර දකින්නත් ලැබේවි.
එනිසා මේ කර්තව්‍යයන් කීපයකින් යුක්ත සත්කර්තව්‍ය සඳහා කාලය ධනය සමය කැපකොට ධර්මදේශනාවක් පැවැත්වීම තුළ ලබාගත්තා වූ ආනිසංස අවබෝධය අනුමෝදන් කළ පරිදි අවශ්‍යයට අනුමෝදන් වීමටත් අනිකුත් ඒ ප්‍රතිලාභ ලැබූ අයගේ සුවසෙව පිණිසත් ඔබ හැම දෙනාට කරුණ අවබෝධය පිණිසත් අවසන නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවායි කියාදත් ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දෙනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං